right හැමෝම join වෙන්න. right හරි. එතකොට මම ඔයාලට කියලා දෙන්නම් කියලා කිව්වා මුලින්ම. අතර මම මේකට ටියුට් එකක් හදලා පුළුවන් ඉක්මනටම දාන්නම් channel එකට නෙමෙයි. ඔයාලා groups වලට. මොකද මේක අත්‍යවශ්‍යම දැනගෙන සිටිය යුතු කරුණක්. මම මේක ඇත්තරම කිව්වොත් එහෙනම් පැසිව් පටන් ගත්ත මුලදීම තමයි ඒක ඔයාලට කියලා දෙන්න ඕනේ. ඉතින් මට ඒක කියලා දෙන්න අවස්ථාවක් උනේ නැහැ. right ඒක හින්දා මම දැන් ඒක කියලා දෙන්න පුංචි අවස්ථාවක් කරගන්නම්. මේ අලුතින් වීඩියෝ එකක් දැන් පටන් ගන්න. ඒ කියන්නේ අලුත් කොටසක් පටන් ගන්න අවස්ථාවේ. right හරි බලන්නකෝ. ඉතින් දැන් අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන ඉන්නේ පැසිව් වොයිස් නේ. අපි සාකච්ඡා කරගෙන යන්නේ පැසිව් වොයිස්. ඉතින් පැසිව් වොයිස් සාකච්ඡා කරගෙන යන ගමනේදී අපි මේ පැසිව් වොයිස් කියන වාක්‍ය රටාව හඳුනා ගත්තා. මොන වගේ වාක්‍ය රටාවක්ද මේකේ ඔබ්ජෙක්ට් එක. right මේකේ ඔබ්ජෙක්ට් එකක් විතරයි අපිට දකින්න තියෙන්නේ කියලා. ඉතින් මේ වාක්‍ය රටාවේදී අන්න මුලින්ම බලන්න මේ පැසිව් වොයිස් වාක්‍යයන් නිර්මාණය වෙන්න තිබිය යුතු මූලිකම අවශ්‍යතාවය තමයි මෙන්න මේ පැසිව් වොයිස් වාක්‍යයන් නිර්මාණය කරන්න. මොකද්ද? there should be an object. there should be should නෙමෙයි අතරම කියව must. right there must be an object. මොකක්ද ඒ කිව්වේ? මේ පැසිව් වාක්‍ය නිර්මාණය කරන්න නම් අනිවාර්යෙන්ම තියෙන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? ඔබ්ජෙක්ට් එකක්. ඉතින් මේ ඔබ්ජෙක්ට් එකක් තියෙන වාක්‍ය සහ ඔබ්ජෙක්ට් එකක් නැති වාක්‍ය විදියට ආකාර දෙකක් තියෙනවා. right? ඉතින් මේ ඔබ්ජෙක්ට් එකක් තිබීම සහ නොතිබීම කියන කරුණ මත පදනම් වෙලා ක්‍රියාපද ආකාර දෙකකට අපි වර්ග කරනවා. right? මම මේක මෙහෙම බෙදන්නම්. මම චුට්ටක් ඉංග්‍රීසි වලින්ම පෙන්නන්නම් ඒක ඔයාලට. ඒ කියන්නේ දැන් ඔයාලට චුට්ටක් මේවා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. availability. available කියලා කියන්නේ මොනවද? වළංගුයි කියන එකනේ. ඒතර availability. right? availability of an object. object එකක් තිබීම සහ නොතිබීම කියන සාධකයේ availability of an object. ඉතින් මෙන්න මෙතනදී අපිට හඳුනා ගන්න පුළුවන් මූලික කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි object එකක් තියෙන ඒවා. there's an object. there's an object. object එකක් ඇති වාක්‍ය. right? object එකක් ඇති වාක්‍ය තියෙනවා. ඊළඟට there's no an object. ඔන්න විදිහට ආකාර දෙකයි. there's no. එතන මේ දැන් ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් මම මේ පෙන්නන වාක්‍ය වලට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද හරි සරල ඉංග්‍රීසි වලින් මම මේ ටයිප් කරන්නේ. there's no an object. object එකක් තියෙනවා. object එකක් නැහැ. ඕන ඔය ආකාර දෙකක් තියෙනවා. ඉතින් there is an object, there's no an object. right? හරි. එතකොට මේ there is an object කියන වාක්‍ය කියන්නේ ඒ ක්‍රියාපද වලට අපි කියනවා transitive verbs කියලා. මොනවද? transitive verbs. හරි. මම මේක වෙන පාටකින් පෙන්නන්නම් ඔයාලට. හරි. ඒවට අපි කියනවා transitive verbs. right? ඊළඟ එක intransitive verbs. එයාගේ නැහැ කියන එක in කියන එකෙන් එනවා intransitive verbs. right? intransitive verbs. එතකොට බලන්න මෙන්න මේකෙදි. එතකොට object එකක් තියෙන ක්‍රියාපද වලට අපි කියනවා transitive verbs කියලා. එතකොට object එකක් නැති ඒවාට අපි කියනවා intransitive verbs කියලා. ඉතින් ඔන්න ඔය ආකාර දෙක මත පදනම් වෙලා තමා අපි මෙන්න මේවා හරියට හඳුනගෙන තමා අපි ලෑස්ති වෙන්න ඕනේ වාක්‍ය නිර්මාණය කරන්න පැසිව් වල. right? ඉතින් පැසිව් වල වාක්‍ය නිර්මාණයේදී අපි භාවිතා කරන්නේ මොන ක්‍රියාපදද කියලා බලමු. දැන් ඔයාලම මට කියන්න. දැන් ඔයාලට තේරෙනවා මොන ක්‍රියාපද අපිට භාවිතා කරන්න පුළුවන්. intransitive verbs නේද? අනේ නැහැ. right? අපිට භාවිතා කරන්න සිද්ධ වෙන්නේ මොනවද? මෙන්න මේ transitive verbs විතරයි. මෙන්න මේ transitive verbs විතරයි අපිට භාවිතා කරන්න පුළුවන් පැසිව් වාක්‍ය නිර්මාණය කරන්න. ඇයි ඒ? මේකේ object එකක් නැහැනේ. object එකක් නැත්තම් මෙන්න මේ වගේ ඔය එක මුලට අරන් ලියන්න තියෙන ඒ වගේ අපි කොහොමද ඔය එකක් ලියන්නේ? ඔයාලට තේරෙන්නේ නැතිනේ මේ. මෙතන ඔය එකක් ලියන්නේ පටන් ගන්න කියන්නේ. එතන ලියන්න ඔය එකක් නැත්තම් අපි කොහොමද ඒක ලියන්නේ? ඒක කරන්න බෑ. දැන් ඉබ්බගේ පිහාට තියනවද? නෑනේ. ඉතින් ඒකනේ අපි කියන්නේ ඉබ්බගෙන් පිහාට ඉල්ලනවා වගේ වැඩක් කියලා. එන්නේ ප්‍රයෝජන ඒ කියන්නේ ඒක කරන්න බැරි දෙයක්. එහෙනම් ගලෙන් පට්ට ගලවන්න බෑනේ. ඔන් කෙහෙල් ගහකින් නම් පට්ට ගලෙව්ව හැකියි.
දන්නවනේ කෙහෙල් පට්ට ඉරලා ගත්ත හැකිනේ. හැබැයි ගලකින් එහෙම ඉරලා ගන්න පුළුවන්ද? බෑ. ආන් ඒ වගේ. ඉතින් ඔබ්ජෙක්ට් එකක් නැත්තම් නැති එකකින් කොහොමද ඒක කරන්නේ? ආන් ඒ වගේ. රයිට්? ඔයාලට තේරෙනවා මම මෙහෙම කිව්වහම. හරි. එතකොට මේ ට්‍රාන්සිටිව් වර්බ්ස් වලට මම උදාහරණයක් දෙන්නම්. දැන් ඔන්න බලන්නකෝ. ඇය බත් කනවා. මම සිංහලෙන් වාක්‍ය දාන්න. ඇය බත් කනවා. ඇය බත් කනවා. දැන් මේක බලන්නකෝ. දැන් ඇය බත් කනවා කියන වාක්‍ය ඔයාලට හොඳටම පේනවා. මේ බත් කියන එක ඔබ්ජෙක්ට් එක වෙලානේ තියෙන්නේ. රයිට්. ඒකේ ඔබ්ජෙක්ට් එකක් ඉන්නවා. ඉතින් ඒ හින්දා අපිට මෙයාව ගන්න පුළුවන් පැසිව් වාක්‍යයක් නිර්මාණය කරන්න. රයිට්. එතකොට ඊළඟට බලන්න මේ ඉන්ට්‍රාන්සිටිව් වර්බ්ස් වලට මම උදාහරණයක් දෙන්න. මම ගෙදර යනවා. මම ගෙදර යනවා. දැන් මේ වාක්‍ය බලන්නකෝ. දැන් මම ගෙදර යනවා කියන වාක්‍ය බැලුවහම ඔයාලට හොඳට තේරෙනවා. ඕන බලන්නකෝ දැන් අපි මේක වර්ග කරොත් එහෙම මම කියන්නේ මොකද්ද? ක්‍රියාව කරන කෙනා නේද? දැන් මෙයා තමයි ක්‍රියාව කරන කෙනා. මම යාව පෙන්නන්නම්. නෑ මම මෙහෙම දාන්නම්. කතෘ කියලා දාන්නම්කෝ. හරි. ඒක ඔයාලට තේරෙනවනේ. කරන කෙනානේ මම කියලා කියන්නේ. කතෘ තමයි මම කරන කෙනා. ඊට පස්සේ යනවා කියන එක ඔයාලා දන්නවනේ. ආඛ්‍යාතය මෙතන ක්‍රියාපදේ කියලා මම ක්‍රියාපදේ කියලා දාන්නම්කෝ ඒකට. ක්‍රියාපදය. ඒකත් තේරෙනවනේ දැන්. හරි අවුලන්නේ. එහෙමනේ. ඊළඟට මට කියන්න මෙන්න මේ gedara කියන වචනය. මේ gedara කියන වචනය ඔබ්ජෙක්ට් එකක්ද ස්ථානයක්ද? මට chat එකෙන් කියන්න. ඔයාලා කියන්න. මම ඔයාලට අවස්ථාව දෙනවා. gedara කියලා කියන්නේ ස්ථානයක්ද ඔබ්ජෙක්ට් එකක්ද? ඔබ්ජෙක්ට් එක කියලා කියන්නේ ක්‍රියාවට යටත් වෙන පදය. මේ ක්‍රියාවට යටත් වෙන පදයක්ද ස්ථානයක්ද? ඔයාලට හොඳටම තේරෙනවා දැන්. මොකක්ද gedara කියලා කියන්නේ? අනිවාර්යයෙන්ම ස්ථානයක් නේද? ප්ලේස් එකක් නේද? ඔව්. එතකොට මේක ස්ථානයක්. එතකොට බලන්න ඒ වාක්‍යයේ මට කියන්න ඔබ්ජෙක්ට් එකක් තියෙනවාද? මේක ස්ථානයක්. right? ඒ වාක්‍යයේ ඔබ්ජෙක්ට් එකක් තියෙනවද? ඒකේ ඔබ්ජෙක්ට් එකක් නැහැ. නේද? ඒකේ ඔබ්ජෙක්ට් එකක් නැහැ. එහෙනම් මේක පැසිවට හරවන්න පුළුවන් නේද? බෑ. ඇයි ඒ බැරි? ඒකේ ඔබ්ජෙක්ට් එකක් නැති හින්දා. right? ඕන් ඔය වෙනස තමයි තියෙන මූලිකවම. මොකද්ද? ඔබ්ජෙක්ට් එකක් තියෙනවා සහ ඔබ්ජෙක්ට් එකක් නැහැ කියනවා. හරි ඊට පස්සේ මම මේ පැත්තේ මම පොඩ්ඩක් අර වෙනස තේරුම් ගන්නත් එක්කම චුට්ටක් මේ වගේ වාක්‍ය කීපයක් වලට පෙන්වන්නම්. ඊළඟට බල්ලා මට බුරනවා. රයිට් ඔන්න බලමු. බල්ලා මට බුරනවා. දැන් බල්ලා මට බුරනවා කියන වාක්‍ය ගත්තාම බලන්න හොඳට බලන්න කරන්නේ කවුද? බල්ලා. බල්ලානේ කරන්නේ. බල්ලා ඊට පස්සේ කරන්නේ මොකද්ද? බුරනවා. බල්ලා බුරනවා. මම ක්‍රියාපදේ ඉටලික් කරන්නම්කෝ. ඊළඟට කරන කෙනා බෝල්ඩ් කරන්නම්. මෙයාව ඉටලික් කරන්නම්. ඊළඟට ඔබ්ජෙක්ට් එක මම අන්ඩර්ලයින් කරන්නම්. මෙයා බලන්නකෝ මට. දැන් බල්ලා බුරනවා කිව්වහම බල්ලා බුරන්නේ කාටද? මට. අන්න එතකොට මෙයා ඔබ්ජෙක්ට් එකක් වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. රයිට් ඊළඟ එක. මම මෙතනදී ගන්නම් වාක්‍ය මම පීනනවා. මම නැත්නම් නිදා ගන්නවා කියලා මම හොඳට මම නිදා ගන්නවා කියලා ගන්නම්කෝ. මම නිදා ගන්නවා. නෑ තව වචනයක් ගන්නම්කෝ. මම ඇඳේ නිදා ගන්නවා. රයිට්. දැන් ටයිප් වෙන්නේ නෑ. මම ඇඳේ කියලා ලියන්නම්කෝ. නැත්නම් කරදරයි. මම ඇඳේ නිදා ගන්න. ඇඳේ කියන එක බෙඩ් කියන එක නිදා ගන්නවා. අකුරු වැරදි. ඒකට මොකක් කියන්න එපා. හරි මම ඇඳේ සිංහල කරන ළමයි ඉන්නේ නේද? ආධාර විභක්තිය මම හිතන්නේ. right? කිසියම් දෙයක කියන තේරුම නේද? හරි එතකොට මම ඇඳේ නිදා ගන්නවා. ඇඳේ නිදා ගන්නවා කියලා කිව්වහම දැන් බලන්න මේක මොකද්ද? ක්‍රියාපදේනේ මම කිව්වා ක්‍රියාපදේ මම ඇද කරනවා. ඔන්න ක්‍රියාපදේ හරි. ඊට පස්සේ මම කියන කෙනා මම කිව්වා බෝල්ඩ් කරන්නම් කියලා ක්‍රියාව කරන කෙනා. මේ ඇඳ කියලා කියන්නේ කොහෙද? ඔබ්ජෙක්ට් එකද? ඊළඟට එහෙම නැතිනම් ස්ථානයක්ද? ඇඳ කියලා කියන්නේ ඔය chat එකෙන් චුට්ටක් ඔයාලා ස්ථානයක් අනිවාර්යයෙන් මේක ස්ථානයක්. මම මේ ඔයාලට පොඩි අවස්ථාවක් දෙන්නේ. හරියට ඔයාලා මේක තේරුම් ගත්තද කියලා බලන්න. රයිට් එතකොට බලන්න ඇඳ කියලා කියන්නේ මොකද්ද? ස්ථානයක්. ඒතර මේකේ ඔයාලා දන්නා ක්‍රියාපදේ මොකද්ද? නිදා ගන්නවට කියලා කියන්නේ අපි ස්ලීප් කියලා නේද? එතකොට අන්න ස්ලීප් කියන වචනය පැසිව් වොයිස් වල තියෙන්න පුළුවන්ද?
බැහැ. මෙයා පැසිව් වොයිස් වල ඉන්න බැහැ මොකද මෙහෙම එකක් නෑ පැසිව් වල. right sleep කියන ක්‍රියාපදය intransitive verbs ගණයට තමයි අයිති වෙන්නේ. intransitive verbs මෙන්න මේ මෙයාගේ ගණයට තමයි ඒකයි තියෙන්නේ. intransitive verbs ගණයට තමයි sleep කියන එක අයිති වෙන්නේ. ඊළඟට මම ඔය වගේ ක්‍රියාපද කීපයක් ඔයාලට පෙන්නන්නම්. sleep කියන එක ගන්න බෑ. ඊට පස්සේ go කියන එක ගන්න බෑ මොකද අනිවාර්යෙන් අපිට ස්ථානය තමයි දක්වන්න වෙන්නේ. ඊළඟට travel කියන එක ගන්න බෑ. සංචාරය කරනවා. ඊට පස්සේ come එනවා කියන එක ගන්න බෑ. right මම මේ ටික යටින් දෙන්නම්කෝ. මම පුංචි මේ ඔයාලට සිහිපත් කිරීම දැන් පුංචි තේරුම් කිරීමක් කරන්න මම මේක ටියුට් එකක් දෙන්න. right ඊට පස්සේ come go ඊළඟට අපි ගත්තොත් එහෙම swim කියලා කියන පීනනවා. ඒක ගන්න බෑ. ඊට පස්සේ ගත්තොත් එහෙම තව ඔන්න ඔය වගේ ක්‍රියාපද ගොඩක් තියෙනවා. right මම ඒ මතක් වෙන වෙලාවට දැන් ටයිප් කරලා පෙන්නන්න. ඉතින් ඔයාලට මේ මූලික වෙනස තේරුණාද? transitive verbs සහ intransitive verbs කියන ආකාර දෙකේ වෙනස තේරුණාද? තේරුණාද? right හරි. එතකොට අන්න තේරුණේ නැති කවුරු හරි කෙනෙක් ඉන්නවද? නැත්නම් ආපහු තව චුට්ටක් කියලා දුන්නා නම් හොඳයි කියලා වගේ හිතෙන ළමයි ඉන්නවද? ඉන්නවනම් ලැජ්ජ වෙන්න එපා. කෙලින්ම මට ඩිරෙක්ට් මෙසේජ් එකක් දාන්න මේ තේරුණේ නැහැ කියලා. මම එතකොට කියලා දෙන්නම්. හරි තේරුණේ නැති කවුරු හරි කෙනෙක් ඉන්නවද? chat එකකින් මට ඩිරෙක්ට් මෙසේජ් එකක් දාන්න මෙතන නිකම මෙසේජ් එකක් දාන්න තව චුට්ටක් කියලා දෙන්න කියලා. මතර කියලා දෙන්න. හරි එහෙම right කියලා දෙන්න කියලා කියනවා. බලන්න passive voice කියලා කියන්නේ අනිවාර්යයෙන්ම object එකක් මූලික කරගත්ත වාක්‍ය රටාවක්. object එකක් මූලික කරගත්ත වාක්‍ය රටාවක් කියලා කියන්නේ හේතුව තමයි මේකේ අනිවාර්යෙන් object එකක් තිබිය යුතුයි. මොකද ඒකට හේතුව තමයි object එකක් තිබුණොත් තමයි අපිට ගන්න පුළුවන් එයාව ඉස්සරහට. ඉතින් object එකක් නැත්තම් අර කියන්නේ හත්තලාමේ නැත්තම් මොනව කරන්නද? ආන් එහෙම කියන්නේ ඔය සාමාන්‍යයෙන්. නේද? දැන් ඕනේ හිතන්න කවුරු හරි කෙනෙක් ඒ රුපියල් 20ක් දියන්කෝ. මේ එතන සමහර කොල්ලෝ ඉන්නවා නිකන් අර ආතල්ල කියලාත් ඔහොම කරනවා. මේ 20ක් දියන්කෝ. මම හෙට දෙන්න. 20ක් දියන්කෝ. හෙට දෙන්න. අනෝම කියලා මේ සමහරට ඌගාව නැහැ. නැති බව දැනත් උගෙන් ඉල්ලනවා. ඒ වන්දියන්කෝ. අට රූප වෙන්න බබා. දියන්. ආන් ඕව නිකන් කියනවා. ඒ කියන්නේ අර නිකන් අරුව අවසන් නිකන් කොලොප්පමට ගන්න නිකන් අර චූන් එකට වගේ නිකන් යාර අර කියන්නේ පොඩි කික් එකක් ආවම ඉතින් එහෙම කියනවා. ඒ ආන් ඒ වගේ තමයි. අර කියන්නේ ඒකට අරුවට කියන්නේ මොකද්ද? දැන් ඉල්ලන කෙනා නෙමෙයි අනිත් එක්කෙනා ඉන්නන්නේ දැන්. හිතනවා කමල් සුනිල්ගෙන් ඉල්ලනවා. ඉතින් සුනිල්ට කියන්නේ අඩේ දැන් කොල්ලෝ නම් සාමාන්‍යයෙන් ඔය මං කියන වගේ හොඳ වචන ගන්නේ නැහැ. මම වෙන එකක් කියරන්නේ. ටී මං ගාව නැහැ. රයිට් දැන් එහෙම රයිට් කැමති එකක් දාගන්න දන්නවනම් රයිට් එහෙම නැත්තම් දැන් අර ශාස්ත්‍රීය විදිහට කිව්වොත් එම අඩේ හත්තලාවේ මංගාව නෑ යකෝ රයිට් මම මොනවද දෙන්නේ ආන් ඒ වගේ නිකන් වචනයක් කියන්න පුළුවන් නේද අන්න ඒ වගේ රයිට් එතකොට අන්න ඒ වගේ තමයි මේ වාක්‍ය රටාවේ දෙන්නේ ඉතින් පැසිව් වොයිස් වලදී භාවිතා කරන්න පුළුවන් ඔබ්ජෙක්ට් එකක් තියෙනවා නම් විතරයි ඔබ්ජෙක්ට් එකක් නැත්තම් මොනවා කරන්නද ඒකෙන් නෑ ආන් ඒක තමයි කියන්න තියෙන්නේ right ඒක transitive verbs කියලා කියනවා එක ආකාරයක් අනිත් එක intransitive verbs කියලා කියනවා ඉතින් passive voice වලදී අපි භාවිතා කරන්නේ මේ transitive verbs විතරයි intransitive verbs කියන ඒවා ගන්නෙ නැහැ ගන්න බෑ right බැරි නම් ගන්නෙ කොහොමද ගන්න බෑනේ එහෙනම් බෑ එච්චරයි ආයෙ හිතන්න යන්න එපා එතනින් එහාට right intransitive verbs කියලා ආකාරයක් තියෙනවා උන්ව ගන්නෙ නැහැ passive වලට හරි අනේ වගේ ක්‍රියාපද ලිස්ට් එකක් මම ඔයාලට දෙන්න දැන් මට මතක් වුණේ මෙච්චරයි ඒ ටික මම දෙන්නම් හා right එතකොට ඒ ක්‍රියාපද ටික මම ඔයාලට එවන්න දාන්න right එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේකේ හොඳට බලන්න ස්ථානයක්ද මේකට එන්නේ ඔබ්ජෙක්ට් එකක් දෙන්නේ කියලා. ඒතර ඔබ්ජෙක්ට් එකක් තියෙනවා නම් විතරක් ඔයා ගන්න ඒක පැසිව් වාක්‍යයක් නිර්මාණය කරන්න. right හරි. එතකොට ඔන්න transitive verbs සහ intransitive verbs ගැන පුංචි සහ කිව යුතු දේ නම් මම කිව්වා. right එතකොට ඒ කියන්නේ past participle verb විදිහට ගන්නේ කියලාද? අනේ නෑ. past participle එක විදිහටවත් ගන්න බෑ මේවා. right? දැන් හිතන්නකෝ ඉතින්. දැන් ඉබ්බාගේ පිහාට තියනවද?
නෑනේ. එහෙනම් ඉතින් ඒකගෙන් ඉපිහාට ඉල්ලුවා කියලා වැඩක් තියනවද? නෑ. ඇයි උට දෙන්න නෑනේ. ආන් ඒ වගේ දෙයක් තියෙන මෙතන. එතකොට මේ intransitive verbs කියන මේ intransitive verbs passive වලට ගාවන්නවත් බෑ. past participle නෙමේ වර්තමාන කාල නෙමේ අතීත නෙමේ මොනම ස්වරූපයක් ගන්න බෑ. මොකද ඔබ්ජෙක්ට් එකක් නෑනේ. ඉතින් ඔබ්ජෙක්ට් එක යොදන්න බැරි නම් එයාව අරගෙන වැඩකුත් නැහැ. ඒවගෙන් ගන්නත් බෑ. අන්න ඒක තමයි මම කිව්වේ. right? හරියට තේරුම් ගන්න. right. එතකොට ඒ වාක්‍ය එහෙමගෙන මේ වාක්‍ය නිර්මාණය සම්බන්ධව අපි දැනගෙන සිටිය යුතු දෙයක් තමයි මම ඔයාලට කියලා දුන්නේ. right? හරි. එතකොට අපි පාඩමට යමු. දැන් ඔයාලට තේරෙනවා බල්ලා බුරමින් ඉන්නේ නැහැ කියන එකේ ඔබ්ජෙක්ට් එකක් තියනවද? නැහැනේ. බල්ලා කියන්නේ කවුද? එතන මම මේ කලින් තිබුණ වාක්‍ය රටාවක නෝට් එක එහෙමම කොපි කරලා පේස්ට් කරලා ගත්ත මෙතෙන්ද. මොකද හදිසියට ටියුට් එක මම ඔයාලට හදලා ගත්තේ. ඒකට මේක අනික බල්ලා බුරමින් ඉන්නේ නැහැ කියලා කිව්වම මේක ඇක්ටිව් වොයිස් වාක්‍යයක්. ඒක හින්දා යාව අපි අයින් කරනවා. එයා තිබ්බ කියලා වැඩක් නැහැ නේ. යා පැසිව් වලට හරවන්න බෑනේ. අන්න ඒක හින්දා. then posters aren't being stuck here. ඒක හරි. ඔව් බල්ලා කියන්නේ noun එකක්. ඔව් බල්ලා කියන්නේ noun එකක්. ඒ කියන්නේ බල්ලා කියන්නේ ක්‍රියාව කරන කෙනා. right? එතකොට ක්‍රියාව කරන කෙනා ඉන්නවනේ ඒ වාක්‍යයේ. දැන් බල්ලා බුරමින් ඉන්නවා කියම අපි බුරමින් ඉන්නව නෙමෙයිනේ. බල්ලානේ බුරන්නේ. ඉතින් යන්න එකේ ක්‍රියාව කරන කෙනා ඉන්න හින්දා එයාව ගන්න බෑ. ඊළඟ මට ආදරය කරමින් ඉන්නේ නැහැ. කවුද ක්‍රියාව කරන්නේ? නෙමෙයි. කවුද ක්‍රියාව කරන්නේ? එහෙම කෙනෙක් නැහැ. ඔබ්ජෙක්ට් එකේ ඉන්නවා මට කියලා. I am not being loud. I am not being loud. ඔය විදිහ තමයි වාක්‍ය නිර්මාණය වෙන්නේ. ඊළඟ සුනිල්ව රවට්ටමින් ඉන්නේ නැහැ. Sunil isn't being රවට්ටනවාට කියන අපි cheat කියලා. ඒතර cheated ඊට පස්සේ තව අපිට වචනයක් ගන්න පුළුවන් ඕනනම් ඔකට මොකක්ද deceive කියලා. deceive spelling. deceive කියලා කියන මුලා කරනවා. right? cheat කියන රවට්ටනවා. deceive කියලා කියන මුලා කරනවා. ඒකත් ගන්න පුළුවන් සමාන වචනයක්. පොඩි ඒ කියන්නේ සාමාන්‍ය පුංචි වෙනසක් තියෙන්නේ. මේ සමාන වචනයක් විදියට ගන්න පුළුවන්. right? ඊළඟ එක දොරට තට්ටු කරමින් ඉන්නේ නැහැ. දොරට තට්ටු කරමින් ඉන්නේ නැහැ. මොකේද තට්ටු කරන්නේ? දොරට. දොර තමයි ඔබ්ජෙක්ට් එක වෙන්නේ. The door isn't being knocked. නැත්නම් ටැප් කියලා කියනවා අපි අර ඔය කොල්ලෝ ෆ්‍රී පීරියඩ් වල කවර්ඩ් පෙට්ටිය කරන් ඩ්‍රම ගහන්නේ. ආන් ඒකට කියනවා එහෙම දැන් ඩෙස්ක් එකේ පොඩ අර ගහන්නේ. අනේ කියන ටැප් කරනවා කියලා. ටොට් 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 ගාලා එහෙම ගහන්නේ. අන්න ඒක. නොක් කියලා කියනවා ඔය කරා නිකන් හිතන්න වාහනයක් ගිහලා නොක් වෙනවා. ෆේස් ටු ෆේස් ඉස්සරහින් එන වාහනයත් එක්ක නොක් වුණාම තමයි ඇක්සිඩන්ට් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ගිහලා වදිනවා ඒ කියන්නේ හැප්පෙනවා කියන තේරුම තියෙනවා. නොක් කියන එක. ඒක එකපාරයි. ටැප් කියන එක ටොට් 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 ගාලා එහෙම එක. right? ඊළඟ එක. කාංචනා isn't being loud. කාංචනාට ආදරය කරමින් නැහැ. නැත්නම් කාංචනාට ආදරය කරමින් ඉන්නේ නැහැ. කාංචනා. right? කාංචනාට ආදරය කරමින් ඉන්නේ නැහැ. ඉන්නේ නැහැ. ඉන්නේ නෙමෙයි. ඉන්නේ නැහැ. right? එතකොට ඕන එක තමයි තේරුම. ඊළඟ එක books aren't being arranged for us කරමින් ඉන්නේ නැහැ. for us කරමින් ඉන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් එහෙම දැන් මේ මම දාලා තියෙන උදාහරණ වාක්‍ය තියෙනවානේ. මේ උදාහරණ වාක්‍ය මට ඇත්තටම කිව්වොත් එහෙම ඇති වෙන කාලේ සිද්ධියකට ගලපලා මෙන්න මේ සිද්ධියක වගේ මේ වගේ අවස්ථාවකදී තමයි මෙන්න මේක භාවිතා කරන්න පුළුවන් කියලා මට ඔයාලට පෙන්වන්න පුළුවන්. දැන් උදාහරණයකට මම මේ පොත් අස් කරමින් ඉන්නේ නැහැ කියන එක පෙන්වන්න. ඒ කියන්නේ උදාහරණයකට ගලපලා ඒ කියන්නේ සිද්ධියක් අරගෙන දැන් මෙහෙම හිතන්න කොන ප්‍රින්සිපල්ස් දැන් ඔයාලට මතක ඇති. ඉතින් අපිට නම් එහෙම කාලයක් තිබ්බා. 10 9 10 11 වගේ පන්තිවල ඉන්නකොට අච්චුපොත්
එවනානේ ඉතින් ඉස්කෝලේ අච්චුපත් අලුතෙන් ඉතින් අච්චුපත් පරණ අච්චුපත් බාර දීලා අලුත් අච්චුපත් එහෙම ගන්න දැන් අපි ඔන්න බෑග් එකක් අරගෙන ඔන්න දැන් ඉස්කෝලේට ආවට පස්සේ පොත් තියෙන තැනක් තියෙනවනේ ගබඩා කරන තැන ඕන ඔය ගබඩා කරන තැනට ඕන කරන පොත් ලිස්ට් එක අරගෙන ගිහිල්ලා පන්තියේ ළමයි හිතන්න 35ක් ඉන්නවා කියලා දැන් 35 දෙනාට ඕන තරම් පොත් ටික අරගෙන ඉතින් ළමයි ටික එනවා රයිට් ඉතින් ආන්න මේ විදිහට ඇවිල්ලා ඩෙස්ක් ටිකක් එක පෙළට තියලා ඊට පස්සේ ඔන්න පොත් ටික හරි ලස්සනට තියලා ඊට පස්සේ ඔක්කොම පොත් වලින් එක එක අරගෙන පොත් 12ක් විතර එනවනේ කොහමද පොත් 12ක් විතර එනවා ඒ කියන්නේ පළවෙනි කොටස දෙවෙනි කොටස තුන්වෙනි කොටස තිබුණොත් එහෙම තව ඒ පොත් 12ක් විතර මට්ටමකට එනවනේ ඒතර විෂයන් 9යි මොකද 10 11 කියන්නේ කාන්ඩිෂන් එකනේ යන්නේ ඒතකොට විෂයන් 9ට ඔව් විෂයන් 9ට පොත් 12ක් විතර එනවා අර කොටස් තියෙන ඒවත් එක්ක. ඉතින් ඒ එනකොට ඉතින් මුලින්ම සාමාන්‍ය පොත් හම්බෙන්නේ පන්ති පළවෙනියටනේ. ඉතින් මුලින්ම පොත් ටික ඉතින් දෙයියනේ කියලා අලුත්ම පොත් ටික මට හම්බ වෙනවා. මොකද මමනේ පන්තියේ පළවෙනිය වෙන්නේ මම කලින් කියලා තියෙනවා. මම ප්‍රගති වාර්තාව ඇත්තටම පෙන්නන්නම් ඔයාලට. රයිට්. ඉතින් ජීවිතේ එක තැනකදී පුංචි සිදුවීමක් වෙන 7 වසරේදී ඒ සිද්ධ වුණේ ඒ කියන්නේ ඒ සිද්ධියෙන් පස්සේ තමයි මම පන්තිය පළවෙනිය වෙන්නේ 11 වසරේ අවසානයේ දක්වාම. ඉතින් හරි ලස්සන ඉතින් මතක එව්වා. රයිට් කාලේ කරපු පිස්සු වැඩ හින්දා ජීවිතේ කොට දාගත්ත එකේ කියලා කියන්න පුළුවන් මං ගැන. රයිට් දන්න කට්ටිය මං හිතන්නේ මේ ක්ලාස් එකේ නෑ ඉන්නවා වෙන්නත් පුළුවන්. නෑ මං දැනුවත් ඒක කිව්වේ නෑ. හරි. එතකොට පොත් ටික ඒ විදිහට ගන්නකොට අන්න දැන් පොත් දැන් ඔන්න කියනවා දැන් පරණ පොත් ටික දෙන්න එපා පරණ පොත් ටික අරගෙන ගිහිල්ලා ඔන්න දැන් දුන්නාට පස්සේ අපි එහෙම වර්ග කරන්න එපා දැන් ඔන්න වර්ග කරන්නේ නැතුව ඒක කොටේ තියලා තියෙනවා ඊට පස්සේ ඔන්න පන්ති පාර හිතන්න සර් හරි මැඩම් හරි ඇවිල්ලා ඉවරලා කියනවා මේ ඔක්කොම පොත් ටික අස් කරලා තියන්න එක විෂයක තියෙන පොත් ටික එක පැත්තකින් තියන්න අන්න ඔහොම කියලා කියනවා දැන් ඔන්න දැන් සාමාන්‍ය මේ වගේ වැඩකට පන්තින කොල්ලෝ ටික මැදිහත් වෙන්න එපා රයිට් උන්ටනේ හයිය ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය වගේ වැඩක් කරන්න පුළුවන්. ඊවන්න දැන් කොල්ලෝ හිතන්න 10 දෙනෙක් ඉන්නවා කොල්ලෝ 10 දෙනාගෙන් දෙන්නෙක් විතරක් නැහෙනවා ඔය වගේ වැඩවලට. රයිට් ඒ කියන්නේ උන් දෙන්නට විතරයි උන්ගේ උමනාව තියෙනවා. අනිත් ඒවා නිකන් සෙල්ලම් කරනවා නැත්නම් ඔය ක්ලිප් ගහනවා. එහෙම ඔය කාලේ කරපු දේවල් තියෙනනේ ඔක්කො සින්දු ගියේ ඉන්නවා. ඒ දවස්වල ඉතින් උගන්නන්න දෙන්නේ නැහැ ඉතින් නිවාඩු දීලා ඔය වගේ සීසන් එකන්නේ. ඔය කාලයන් තියෙන්නේ. හරි. එතකොට ඒ කියන්නේ නිවාඩු දෙන්න ලං වෙලා වගේ අචුපත් දෙන්න අලුත් ඒවා වාර අවසානයේ ඉතින් කොල්ලෝ නිකන් ඔය සින්දු ගීකේ බජවදා ඉන්න ඉතින් අර කොල්ලෝ දෙන්නෙක් විතර ඉතින් ඔන්න වැඩ කරනවා ඊට පස්සේ අන්න ඕක දකින්න හිතන පන්ති ගෑන් ළමෙක් කියලා පන්ති නායිකාව කියලා හිතන්නකෝ දැන් පන්ති නායකයා අනිවාර්යෙන් ඕකට මැදිහත් වෙලා ඉන්නවා ඊට පස්සේ නායිකාව හිතන්නකෝ දැන් නායිකාවට තේරෙනවා මුන් වැඩක් කරන්නේ නැහැ කියලා ඊට පස්සේ මොකද කරන්නේ නායිකාව කියලා අන්න ටීචර් කියනවා එතන සර්ට කියනවා සර් පොත් අස් කරමින් ඉන්නේ නැහැ අන්න අර දෙන්න විතරයි පොත් අස් කරන්නේ. දැන් අන්න එතනදී දැන් නායිකාව වුණාද පන්තියේ ඉන්න ළමයි පාවල දෙන්නේ නැහනේ. ඉතින් අන්න ඒකින්ද අන්න කියනවා පොත් අස් කරමින් ඉන්නේ නැහැ. කවුද? දන්නේ නැහැ. ආන් මේ වගේ අවස්ථාවකදී මෙන්න මේ වාක්‍ය ගන්න පුළුවන්. තේරුණා නේද? එතන books aren't being arranged කියලා අපිට භාවිත කරන්න පුළුවන් ඒක පැසිව් වලදී. හරි. ඊළඟ එක. They aren't being hated. They aren't being hated කියන එක ගන්න පුළුවන්. මොකද ඒකේ තේරුම එන්නේ ඔවුන්ට වෛර කරමින් නැහැ. ඔවුන්ට වෛර කරමින් නැහැ. right? ඔවුන්ට වෛර කරමින් ඉන්නේ නැහැ කියන්න පුළුවන්. ඉන්නේ නැහැ. නැත්නම් වෛර කරමින් නැහැ. ඊළඟ the reason isn't being hidden. The reason isn't being hidden. reason කියලා කියනවා හේතුව. හේතුව සංගවමින් ඉන්නේ නැහැ. හේතුව සග මම සග කියලා දාන අකුරු වැරදි. මොකද ආට් කරන ළමයි ඉන්නේ සිංහල එහෙම කරන ළමයි ගොඩක් ඉන්නේ අක්ෂර වින්‍යාසය වැරදි කියලා එහෙම මට චෝදනා කරන්න එපා. මම ඒක හින්දා තමයි මුලින්ම කියන්නේ අකුරු වැරදි කියලා. right? ඔකට එන්න වෙන සංඥක ගයන්න නේද? ඒක සංගවමින් ඉන්නේ නැහැ. right? ඊළඟ එක she isn't being teased. She isn't being teased. tease කියලා කියන සරදම් කරනවා. يعني විහිළුවට හාස්‍යයට ලක් කරනවා කියලා කියන්නේ පහත් කරලා සලකනවා වගේ. එහෙම තේරුමක් වෙනවා මේ tease කියන එකේ. ඇයට සරදම් කරමින් ඉන්නේ නැහැ. ඇයට
සරදම් කරමින් ඉන්නේ නැහැ. ඕම විදියට අපිට ඒ වාක්‍යයෙන් ගලප ගන්න පුළුවන්. ඊළඟට negative questions. නැතේනාර්ථයේ ප්‍රශ්න කොහොමද නිර්මාණය කරන්නේ? දැන් ඔයාලට තේරෙනවා මේක isn't aren't කියන එක වාක්‍ය මුලට ගත්තාම ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ හැබැයි මේ am කියන කෙනාට am not කියන එකම ඉස්සරහට ගන්නේ නැතිව මම යෝජනා කරනවා මේම ලිව්වනම් හරි කියලා. ඒ කියන්නේ am I not ඒක ගැලපෙනවා. right ලස්සනයි. අන්න ඒකින්ද am I not being ඊළඟට past participle ක්‍රියාපදයේ object එකක් තව තිබුණත් ඒක ලියනවා. place එක ලියනවා, time එක ලියනවා. ඕනේ පිළිවෙල තමයි වාක්‍ය නිර්මාණය කරන්නේ. මේ මොකද්ද? සමාන negative questions කියන අනුමාත්‍රිකාවෙත්. ඒතර අනුමාත්‍රිකා මේ තියෙන හතරවෙනි අනුමාත්‍රිකාව. ඉතින් මේ අනුමාත්‍රිකාව සාකච්ඡා කරලා අවසන් වුණාට පස්සේ අපි ඊළඟ වාක්‍ය රටාවට යන්න සුදුසුකම් ලබනවා. right? ඉතින් මම නම් සුදුසුකම් ලබනවා. ඔයාලත් සුදුසුකම් ලබනවා ඇති කියලා හිතනවා. ආඩේ මොනවා කියලා දෙනවද දන්නේ නැහැ. මොනවා තේරෙනවද දන්නේ නැහැ. ආයෙ එකක් පටන් ගන්නවලු. එහෙම කියලා නම් හිතලා බෑ. right? හරියට තේරුම් ගන්න. මේ සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්න එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ගන්න. right? හරි. හරි. අපි අවස්ථාව දෙමු ළමයි කීප දෙනෙක්ට. කැමති ළමයෙක් ඉන්නවා නම් එයාට පුළුවන් වාක්‍ය විස්තර කරලා දෙන්න. ඉතින් රන්මිනි ඇහෙයිද කියලා දන්නේ නැහැ. ඔව් කලිමුත් කිව්වා. හරි කමක් නැහැ. alright. රන්මිනි චුට්ටක් try කරලා බලන්න. ඔයා චුට්ටක් කතා කරන්න. එතකොට ඇහෙයිද නැද්ද කියලා බලලා අපි වාක්‍ය සාකච්ඡා කරමු. right. හරි. මේ වාක්‍ය චුට්ටක් අපි සාකච්ඡා කරමු. මොකද්ද? හැමදාම බත් වේමින් ඉන්නේ නැද්ද? රන්මිනි. හරි. මම වාක්‍ය කීපයක් සාකච්ඡා කරගෙන යන්න රන්මිනි ලෑස්ති වුණොත් අපි යට අවස්ථාව දෙමු. සාකච්ඡා කරගෙන යන්න. right. හරි. එතකොට හැමදාම බත් වීමෙන් ඉන්නේ නැද්ද කොහොමද ලියන්නේ? මම වාක්‍ය දෙකක් තුනක් විතරක් හරවන්නම්. එතන එහාට ඔයාලට homework එකක් විදිහට තියන්නම් ඒකේ. ඒතර ඔයාලා පුළුවන් වාක්‍ය ටික හරවලා බලන්න ඔයාලට තේරුණාද කියලා. right. එතකොට මොකද්ද object එක? බත් නේද? එතකොට rice සමාවෙන්න isn't කියන එක ඉස්සරහට එන්න ඕනේ. මොකද මේක negative question එක. isn't rice ඊළඟට being cooked. Isn't rice being cooked every day? Cooked every day. ඕන විදිහට තමයි මේ වාක්‍ය නිර්මාණය වෙන්නේ. right. මම දැනින් වාක්‍ය කීපයක් අරගෙන විස්තර කරන්නම්. ඊට පස්සේ ඉතිරි වාක්‍ය ටික ඔයාලට තියන්න homework එකක් විදිහට. ඊළඟ වාක්‍ය මම මේ අන්තිම වාක්‍ය ගන්න. මට ආදරය කරමින් ඉන්නේ නැද්ද? Am I not? Am I not being loved? හරි. ඕන විදිහට මම මේ වාක්‍ය දෙක හරවනවා. අනිත් වාක්‍ය ඔයාලා ගෙදරින් පොඩ්ඩක් translate කරලා බලන්න. right. ඊට පස්සේ මෙතන තියෙන වාක්‍ය දෙකක් මම ගන්න. කාංචනාට ආදරය කරමින් ඉන්නේ නැද්ද? කාංචනාට ආදරය කරමින් ඉන්නේ නැද්ද? ඕන විදිහට තමයි ඒකේ තේරුම ගැලපෙන්නේ. right. මේ ඔයාලා ඉතිරි ඒවා ඔයාලා චුට්ටක් ඉතිරි ඉන්නකොට මේ try කරලා බලන්න මේ ටියුට් එක ඔයාලා බලනවා නම් ආයේ බලන්නේ නැත්තම් ඕනේ නැහැ. ඉතින් මං කිව්වේ බලන ළමයි ඉන්නවනේ. බලන ළමයි ඉන්නවනම් අන්න ඒ කට්ටියට තමයි මම මේ homework චුට්ටක් ඉතිරි කරගෙන යන්නේ. එතකොට ඇයට සරදම් කරමින් ඉන්නේ නැද්ද? ඇයට සරදම් කරමින් ඉන්නේ නැද්ද? right. ඕන විදිහට තමයි වාක්‍ය නිර්මාණය වෙන්නේ.
හරි එතකොට බලන්න if we make a brief note of the above ways of making sentences ඉහතින් දක්වන ලද වාක්‍ය නිර්මාණ ක්‍රමවේද පිළිබඳ පුංචි සාරාංශයක් ගත් විට කොහොමද වාක්‍ය නිර්මාණය වෙන්නේ මෙතනදී අපි ඉගෙන ගත්තා ගිය දවසේ කලින් දවසේ ඔබ්ජෙක්ට් එක මුලින්ම ලියනවා ඊළඟට is am are කියන be ගේ ක්‍රියාපද ලියනවා ඊට පස්සේ being කියන කෙනා ලියලා ඊළඟට past participle ක්‍රියාපද ලියලා ඔබ්ජෙක්ට් එක තාම ඔබ්ජෙක්ට් එක තිබුණත් ඒක ලියලා place එක ලියලා time එක ලියලා ඔන්න විදිහට ලියුවා ඊළඟට is am are කියන be ගේ ක්‍රියාපද ටික ඉස්සරහට අරගෙන ඔන්න විදිහට අපි ප්‍රශ්න නිර්මාණය කරා හරි සරල නේද ඊට පස්සේ නෙගටිව් ෆෝම් එක නිර්මාණය කරනකොට කොහොමද වෙන්නේ එක isn't aren't am not කියන කට්ටිය අපි භාවිතා කරා වාක්‍ය නිර්මාණය කරන්න ඊට පස්සේ නෙගටිව් ක්වෙස්චන් එක නිර්මාණය කරන්න අපි ගත්තේ මොකද්ද isn't aren't කියන එක සහ am I not කියන එක භාවිතෙන් අපි වාක්‍ය නිර්මාණය කරා ඉතින් මෙන්න මෙතන තව ලස්සන රූපයක් තියෙනවා රයිට් මේ ලස්සන රූපයක් තියෙනවා ඒක සින්බෑඩ් එකේම ඉමේජ් එකක් රයිට් හරි ලස්සනයි මේ කතාව මම චුට්ටක් ලොක් කරලා පෙන්නන්න මේ තියෙන්නේ එයාලා යනවා මෙන්න මේ තරුව හොයාගෙන ටාටරස් මට මතක හැටියට ඒ තැන එතනට ගිහිල්ලා අර සාමයේ පුස්තකයගේ එහෙම එකක් තියෙන අන්න ඒක අරගෙන එන්න මේ සින්බැඩ් කියන කෙනා යන වීර චාරිකාව තමයි ඒකෙදි ඒ කතාව ගෙතිලා තියෙන එක සම්බන්ධව රයිට් ඉතින් හරි ලස්සන කතාවක් ඔයාලා පුළුවන් නම් බලන්න all right හරි එතකොට බලන්න එතකොට අපි අර අනුමාත්‍රකා හතරම සාකච්ඡා කරලා අවසන් කරලා දෙන්න right so then now it's time for you to make me any questions if you have because we are moving to the next lesson right below හරි ඉතින් කලින් මම කියලා දුන්න මේ continuous tenses කියන වාක්‍ය රටාවේ වර්තමාන කාලය ගැන කිසියම් හෝ ගැටලුවක් තියෙනවා නම් ඔයාලා මගෙන් අහන්න. ඉතින් දැන් ඒකට අවස්ථාව මම දෙනවා. මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අහලා निराකරණය කරගන්න කියලා. හරි මම විනාඩියක් දෙකක් බලන්නම් සද්ද නැතිව chat එකෙන් මට ප්‍රශ්නයක් ඒවිද කියලා. මේ ප්‍රශ්නයක් ආවේ නැත්නම් මම ඊළඟ කොටසට යන්නම්. හරි. ඉතින් ඔයාලට අවස්ථාව තියෙනවා පුංචි හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මට අහන්න මගෙන් ඊට පස්සේ ඒක තේරුම ඒ කියන්නේ ඒක උත්තරය මොකක්ද කියලා මගෙන් අහලා දැනගන්න. ආරයිට් ප්‍රශ්නයක් නෑ වගේ මට හිතෙන්නේ. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ප්‍රශ්නයක් ප්‍රශ්නයක් වගේ බලමු. කිව්වනේ go come වගේ ඒවා පැසිව් වෙදී යූස් කරන්නේ නැහැ කියලා. ඔව්. ඒවා එන්නේ නැහැ. go come ඒවා එන්නේ නැහැ. දැන් හිතන්නකෝ මෙහෙම. මම ගෙදර යනවා. I go home. I go home කිව්වම ඒකේ ක්‍රියාපදයට ගැලපෙන්නේ මොකද්ද? ස්ථානයක් විතරයි. එතකොට past participle verb එනවනේ came gone කියලා. ඉතින් ඒවත් යොදා ගන්න බෑ. ඒවත් යොදා ගන්න බෑ. නෑ නෑ නෑ. gone කියන එක භාවිතා කරන්නේ වෙන අර්ථයක් එක්ක. දැන් මේ perfect වලදී භාවිතා කරනවා. මම එහෙ ගිහිල්ලා තියෙනවා. මම මේක පෙන්නන්නම්. ඔව්. ඔය අහලා තියෙන ප්‍රශ්නේ හැටියට මට තේරුම් ගත්ත හැටියට මම කියන්න. right බලමු. එතකොට මෙන්න මෙහෙම එකක්. right දැන් බලන්නකෝ. මම එහෙ ගිහිල්ලා තියෙනවා. දැන් මම එහෙ ගිහිල්ලා තියෙනවා කියලා වාක්‍ය ගත්තොත් එහෙම ඒක නිර්මාණය කරන්න අපිට ගන්න වෙන්නේ මෙන්න මෙහෙම එකක්. මම එහෙ ගිහිල්ලා තියෙනවා. right එතකොට කොහොමද මේක ඉංග්‍රීසියට ලියවුවොත් එහෙම ඉන්නේ? I have gone there. right I have gone there. ඔන්න ඔහමනේ.
ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එකක් එක්ක ඒ verbs use වෙනව නේද? ඒවට ඔබ්ජෙක්ට් එකක් දාන්න බෑනේ. ඊළඟ ටොපික් එක present continuous නෙමෙයිනේ past නේද? මම present කියලා තියන්නේ. අනේ සමාවෙන්න. ටියුට් එකේ මම ඔව්. right ඒක past tense වෙන්නේ. very sorry. right බලන්න එතකොට I have gone there කියලා කියන එක මේක active voice වාක්‍යයන්නේ. active voice වලදී මේක භාවිතා කරන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එකක් එක්ක ඒ verbs use වෙනව නේද? ඔබ්ජෙක්ට් එකක් දාන්න බෑ ඒවට. දැන් බලන්න. යනවා කියන එකට ඔබ්ජෙක්ට් එකක් කොහොමද ගන්නෙ? චුට්ටක් ඔයාලා හිතලා බලන්න. දැන් මම ගෙදර යනවා. දැන් මම කොළඹ යනවා. ඊට පස්සේ මම ගෙදර එනවා. මම ගෙදර යනවා. ඕන වගේ අපිට අනිවාර්යයෙන්ම යනවා එනවා කියන ක්‍රියාපදයට එක්ක ගන්න සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම ප්ලේස් එකක් විතරමයි. ඔබ්ජෙක්ට් එකක් ගන්න බෑ ඒවට. ඔබ්ජෙක්ට් එකක් නැහැ. ඒක විශේෂ අවස්ථාවක් ඉංග්‍රීසි භාෂාවේ තියෙන. රයිට් මම තව පුංචි කාරණාවක් කියලා දෙන්නද? හරි ඉංග්‍රීසියෙන් අපි දන්නවා ගණන් කරනකොට රයිට් ඉංග්‍රීසියෙන් ගණන් කරන වචන තියෙනවානේ. මම මේක බාහිර දෙයක් කියලා දෙන්නේ. මොකද තව පුංචි වෙලාවකින් ඔයාලා ඩිස්කනෙක්ට් වෙන හින්දා. රයිට් 1 කිව්වහම දැන් ඒකේ වටිනාකම කීයද? වටිනාකම 1යි. හැබැයි අකුරු කීයක් තියනවද? අකුරු 4ක් තියෙනවා නේද? 1 කිව්වහම වටිනාකම 1යි. හැබැයි අකුරු සමහරවිට අකුරු 3ක් තියෙනවා. 2 කිව්වහම 2 කිව්වහම ඔහොම ලියන්නේ 2 කිව්වහම අකුරු 3යි. හැබැයි වටිනාකම 2යි. රයිට්? අකුරු 3යි වටිනාකම 2යි. ඊට පස්සේ 3 කිව්වහම මොකක්ද එන්නේ? 3 කිව්වහම මොකක්ද එන්නේ? THR 3 කිව්වහම අන්න වටිනාකම 3යි. හැබැයි අකුරු කීයක් තියෙනවද? 5ක් තියෙනවා. හැබැයි ඉංග්‍රීසි භාෂාවේ තියෙන විශේෂ අවස්ථාවක් තමයි මෙන්න මෙයා 4 4 බලන්න. අකුරු 4යි වචනෙට වටිනාකමත් 4යි. දැකනේ මෙන්න මෙයා එක්ස්ට්‍රා ස්පෙෂල් අවස්ථාවක්. ඒ කියන්නේ අතිශයින්ම ඔහොම යෙදීමක් තියෙන්නේ මෙන්න මේකේ විතරයි. ඊළඟට 5 කෙනෙක් ගමු අපි 5. right 5 කියලා කිව්වට වටිනාකම 5යි. හැබැයි අකුරු 4යි. 6 කිව්වහම අකුරු 3යි. හැබැයි වටිනාකම 6යි. ඔයාලට තේරෙනවනේ 6ක් නේද? ඕන වගේ මෙන්න මේක විතරයි ඒ අවස්ථාවට තියෙන්නේ. ඒ අවස්ථාව සම්පූර්ණ අවස්ථාවක තියෙන්නේ මෙන්න මේක විතරයි. අකුරු 4යි වටිනාකමත් 4යි. right ඊළඟට තව මොන්ජි දෙයක් කියලා දෙන්න. right මේ ඉංග්‍රීසි භාෂාව ඒ කියන්නේ හරි ලස්සනයි භාෂාවක ඉගෙන යන අතරේදී මෙන්න මේ දේවල් හම්බ වෙන එක. ඔයා එකේ ඉඳලා පුළුවන් නම් තියනවා නම් චණ්ඩියෙක් නම් අපනෙක් නම් මට පෙන්නලා කියන්න එකේ ඉඳන් 100ට යනකල් ඔයාට හම්බ වෙන්නේ නැහැ ඒ අකුරක් තියෙන ඉලක්කම. ඒ අකුරක් තියෙන ඉලක්කමක් හම්බ වෙන්නේ නැහැ. ඒ අකුරක් නෑ ඔයා 100ට යනකල්ම. හොඳට ලියලා බලන්න. එන්නේ නැහැ. ඇයි ඒ? බලමු මොකද්ද කියලා කිව්වේ. දැන් මම 10ට යනකම් පෙන්නන්න. 1 right. ඒ අකුරක් නැහැනේ. ඊට පස්සේ මම ඔබ ස්පේස් එකේ තියන්නම් 2 TWO 2 ඊට පස්සේ 3 ඊළඟට 4 ඊළඟට 5 6 7 8 9 10 11 12 13 14 16 17 18 19 20 21 ඔහොම ඔයා 99ට යනකල්ම එතන කිව්වොත් දැන් 100 නෙමෙයි 99ට යනකල්ම ඔයාට ඒ අකුරක් තියෙන ඉලක්කමක් ලියන විදිහක් හම්බ වෙන්නේ නැහැ. ඒක විශේෂ අවස්ථාවක් ඉංග්‍රීසි භාෂාවේ තියෙන. ඔයා 100 වලට ගියාම තමයි හම්බ වෙන්නේ 100 වලට ගියාම තමයි හම්බ වෙන්නේ 100 කියලා කිව්වහම HAN මම හිතන්නේ. අපි බලමු. ඒත් නැහැ. right මට මතක හැටියට 100ට යනකම් තමයි එහෙම එකක් නැත්තේ. මම හරියට චුට්ටක් බලලා 100 අන්න right 101 101 right අන්න එහෙම 100ට යනකම් ඔයාට ඒ අකුරක් තියෙන වාක්‍යයක් නෙවෙයි සංඛ්‍යා